नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि තුන්වෙනි අප පසුගිය දිනෙහි කතා කළේ කම්ම සමුත්ථාන කියන එක ගැන සහ චිත්ත සමුත්ථාන. ඒ කර්මයෙන් රූප උපදවනවා. එහෙම රූප උපදවන කර්ම වශයෙන් ගෙන තිබෙන්නේ චේතනා 25ක්. අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක්, රූපාවචර 5යි, අරූපාවචර 4යි. ඒ කියන්නේ අරූපාවචර 4 ගන්න නැහැ. ඒ අරූපාවචර 4 නැතුව 25 ගන්න. නැත්නම් 29ක් ගන්නට ඕනනේ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන සංඛාර නාමයෙන් දක්වා තිබෙන්නේ කර්ම. ඒ කර්ම 29ක් ගන්නවා. අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක්, මහත්ගත කුසල් 9ක්. මහත්ගත කුසල් කියේ රූපාවචර කුසල් 5යි, අරූපාවචර කුසල් 4යි. එතන 29ක් ගන්නවා. චේතනා 29 සංඛාර කියලා ගන්නවා. මෙතන මේ චේතනා වශයෙන්ම නෙවෙයි මෙතන කතාව. රූප උපදවන කර්ම වශයෙන්. දැන් අරූපාවචර කර්මය රූප උපදවන එකක් නෙවෙයි. අනේ ඒ නිසා එය අත්හැරියා. ඒ හතර ඇර ඉතිරි 25. ඒ චේතනා 25 තමයි කම්ම සමුත්ථාන කියන ඊට ඇතුළත් වන. ඒකට කර්මීය වශයෙන් ගන්නෙ චේතනා සිත් 25ක ලැබෙන චේතනාව. ඒ ඊළඟට අප කීවා චිත්ත සමුත්ථාන කියන එක රූප උපදවන සිත් තිබෙනවා. يعني සිතින්ද රූප උපදවන. දැන් සිතින් රූප උපදවීමක් නැත්නම් ඒ සත්වයිනට සිතා කරන කිසිදු ක්‍රියාවක් කරන්නට බෑ. දැන් සිත ඇති වී තමා අපි කයින් යම් ක්‍රියාවක් කරතත් වචනයෙන් යමක් කියතත් ඒ කය වචන කියන මේ දෙකින් යමක් සිදු කරන්නට නම් සිතක් උපදින්නට ඕන. ඒ කියන්නේ ඒ දේ සිදු කිරීම වශයෙන් උපදනා සිත් ඇතිවන්නට ඕන. ඒ සිත් ඇති වුණාම ඒ සිතින්ම උපදවන රූප තමා අර ක්‍රියාව වශයෙන් දක්වන්නට තිබෙන්නේ. දැන් යම් කිසි ක්‍රියාවක් කියනවා. අපි කියමු කෙනෙක් කුසලයක් ගැන කතා කරනවා නම් දානයක් කියනවා. ඒ දානයක් දන් දීමේ චේතනාව ඇති වූ කල්හි ඒ චේතනාවට අනුව සිදුවේ යුතු ක්‍රියාවක් තිබෙනවානේ. ඒ දීම් ක්‍රියාව.
ඒ දීන් ක්‍රියාව සිදුවීමට දීමේ චේතනාවෙන් යුක්ත වූ සිතින් උපදවන රූප ඇතිවන්නට ඕන. ඒ රූප තමයි ඒ දානමය ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදින. ඒ නිසා සිතින් උපදවන රූප තිබේ. දැන් අපි දැන් කෙනෙක් සතෙකුට ගහනවා. ඒ ගැසීමේ චේතනාවෙන් චේතනාව පහළ වෙනවා. ඒ චේතනාවෙන් යුක්ත වූ සිතින් මේ ගැසීමයි කියන ක්‍රියාව උපදවනවා ඇති කරනවා. ඒ ක්‍රියාව ඇති කරනවා කියන්නේ ඒන් උපදවන රූප. ඒ චිත්තක්‍රිය වායෝ ධාතු කාය විඤ්ඤාති කියන මේවයි ප්‍රධාන වන්නේ රූපාපත. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප නැතුව කිසිදු රූපයක් උපදින්නේ නැහැ. අනේ ඒ විදිහට රූප උපදවන සිත් තිබෙනවා. කීයක් කිව්වද අපි? කීයද? 75. 14කින් තමා රූප උපදවන්නේ නැහැ. ඒ 14 කීවේ විපංච විඥාන අරූපාවචර විපාකසිත 4. ඒ 14 හැර ඉතිරි සිත් 75න් රූප උපදවනවා. ඒ 75 යම් සිතක් ප්‍රතිසන්දි කෘත්‍යයෙන් උපදීද ඒ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ප්‍රතිසන්දි අවස්ථාවේදී රූප උපදවන්නේ නැහැ. ඒ සිත් රහතන් වහන්සේගේ චුතිසිතෙන් රූප උපදවන්නේ නැහැ. අනේ ඒ දෙක අපි කිව්වනේ. ඒ හැර ඒ සිත් 75න් රූප උපදවනවා. රූප උපදවන සිත් 75ක් තිබෙනවා. ඊළඟට උතු කියන්නේ ඍතුව. ඒ ඍතුව කියා ගන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවෙන් තමා අනිත් රූප කොටස. ඒ කියන්නේ රූප උපදවන අනිත් සමුත්ථානය තුන්වැන්න වශයෙන් දක්වන්නේ උතු. පාලි වචනය උතු, සංස්කෘත වචනයයි ඍතු කියන්නේ ඍතු. ඒක ග්‍රාම්‍ය සිංහලෙන් කියන්නේ ඍතු. ඍතුයෙන් උපදවන රූප උතුජ රූප කියන්නේ. ඒ උතුජ රූප වශයෙන් ගන්න තේජෝ ධාතුව. දැන් අනිත් එක තමයි ආහාර. ආහාර කියන්නේ ආහාර ඕජාව. ඒ ආහාරජ රූප ආහාරයෙන් උපදවන රූප වලට කියන්නේ ආහාරජ රූප. ආහාර සමුත්ථාන. ඒ ආහාරජ රූප කියන එකට ගන්නේ බාහිර ඕජාව තමයි. නමුත් ඒ බාහිර ඕජාව අභ්‍යන්තර ඕජාවෙන් තොරව රූප උපදවන්නට පුළුවන් කමක් ඒ බාහිර ඕජාවට ඇතිවන්නේ නැහැ. රූප උපදවන්නට ඒ බාහිර ඕජාව සමත්වන්නේ අභ්‍යන්තර ඕජාවත් සමග එකතුව. ඒ කියන්නේ අභ්‍යන්තරෙහි පවත්නා ඕජාවයි කියන්නේ කර්මජ ඕජාව. කර්මය නිසා හටගන්න රූපය. ඒ නිසා තමයි කෙනෙක් මේ මිය ගියාට පස්සේ ආහාරජ රූප මේ ශරීරෙහි ඇතිවන්නේ නැහැ. ඒකට හේතුව ඒ කර්මජ ඕජාව නැතිව යාම නිසා. කර්මයෙන් හටගන්නා ඒ කර්මජ ඕජා රූපය තියෙනවානේ. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා. කර්මයෙන් උපදවනවානේ ඒ ඕජාව. අනේ කර්මජ ඕජාව නැතිව ගිය විට බාහිර ඕජාව බාහිර ආහාර කොයිතරම් ශරීරයට ඇතුළු කළත් එයින් රූප උපදවන්නේ නැහැ. මෙන්න මේ විදිහට රූප උපදවන හේතු හතරක්. හේතු හතරක්. ඉතින් සමහර රූප කොටසක් මේ හේතු හතරින්ම උපදවන රූප තිබෙනවා. දැන් අපිට එකවරම කියත හැකිනේ අපි ඉගෙන ගත්ත මෙතෙක් ඉගෙන ගත්ත කරුණු අනුව එකවරම කියන්නට පුළුවන් මේ හේතු හතරින්ම උපදින රූප කිසි අමාරුවක් නැතුව කියන්නට පුළුවන් කොටසක් තිබෙනවානේ. මේ හතරින්ම උපදවන රූපය කියලා මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මොකද රූප උපදවනවා නම් යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් ඒ උපදවන රූප අතර මේ අට
තිබෙනවාමයි. පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර යම් තැනකද එතන වර්ණ ගන්ධ රස ඕජා කියන මේ හතරක් තිබෙනවා. ඒ නිසා ඒ සුද්ධාෂ්ටකයේ කියන මේ 8 හැම හේතුවකින්ම හැම ප්‍රත්‍යයකින්ම උපදවන රූප 8යි. කර්මයේ කියන ඒ චේතනා 25 කර්මය එයින් උපදවන රූපවලට කියන්නේ කම්මජ රූප. කර්මජ රූප, කම්ම සමුත්ථාන රූපය කියලා කියනවා. ඒ කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප, අනේකාන්ත කර්මජ රූපය කියලා බෙදෙනවා කොටස් දෙකකට. ඒකාන්ත කර්මජ රූපය කියන්නේ කර්මයෙන් මිසක වෙන හේතුවකින් නූපදවන රූප. ඒවාට කියන්නේ කර්ම ඒකාන්ත කර්මජ රූප. කර්මයෙන්ම මිස වෙන එකකින් උපදවන්නේ නැහැ ඒක. එහෙම ඒවා තමයි අර චක්ඛු, සෝත, ඝාන, ජීවහා, කාය, ඉත්තිභාව, කුම්භාව, ජීවිත, හදය කියන ඒ නවය. ඒ නවයට කියනවා ඒකාන්ත කර්මජ රූප. අනේකාන්ත කර්මජ රූපය කියන්නේ ඒවා කර්මයෙන් පමණක් නෙවෙයි උපදවන්නේ අනිත් ප්‍රත්‍යයන්ගෙන උපදවනවා. ඒකත් අපිට කියත හැකි නේ. අනිත් ප්‍රත්‍යයන්ගෙන උපදවන කර්මජ රූප හැටියට ගන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ආකාශ. ඒ ආකාශ කියන එක අප දැනගත්තේ කුමක් හැටියටද? රූප පරිච්ඡේදාකාශය කියලානේ ගත්තේ. ඒ ආකාශ ධාතු කීවේ මෙතන රූප පරිච්ඡේදාකාශය. රූප පරිච්ඡේදාකාශය කියන්නේ රූප පිරිසිඳින අහස. රූප පිරිසිඳිනයි කීවේ රූප කලාප වෙන් කරන. ඒ එක් කලාපයක් අනිත් කලාපයක් සමග බැඳිලා නැහැ. එකට බැඳිලා නැහැ. එකට යාව නැහැ. හැම රූප කලාපයක්ම අනිත් කලාපයන්ගෙන් වෙන් වෙලා තිබෙනවා. අනේ වෙන් කිරීම කරන්නේ ආකාශය. ඒ නිසා ආකාශය කලාපාන්තර්ගත රූපයක්සේම ගන්නවා. එහෙම අවස්ථාවලදී ඒකයි අර මේ ආකාශ කියන රූපයක් අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ආකාශ රූපේ කියලා දැක්විය හැකි පරමාර්ථ ස්වરૂපයක්, පරමාර්ථ බවක් තිබෙනවයි කියන්නට බෑ. හිස් බවක් තිබෙන්නේ. ඒ හිස් බව අනිත් ඒ කලාප වෙන් කිරීමට ඉවහල් වෙන නිසා එයද මේ රූපයන්හි ඇතුළත් කොට රූප කියලා දක්වනවා. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ආකාශ කියන ඒ නවයට කියනවා අනේකාන්ත කර්මජ රූප. මොකද කර්මයෙන් උපදවන රූප අතර ඒවත් පිළිනවනේ. දැන් චක්ඛු අපි ගනිමු චක්ඛු. ඒ චක්ඛු දසක කලාපයක් තිබෙනවා. කලාප පිළිබඳව අප කතා කරන විට ඒවත් දුරට දැනගන්න ලැබෙවි. ඒ චක්ඛු දසක කලාපය කියලා කියනවා. චක්සුස තනිව ඇතිවන දෙයක් නෙවෙයි. ඒ චක්ඛු දසක කලාපෙහි කලාප කියන්නේ මිටියක් කියන්නේ. කලාප. හරි අපි කියනවනේ දැන් ඔය පත්තර සංගරා එහෙම තිබෙන්නේ කලාපෙහි කියලා කියන්නේ යම්කිසි සමූහයක් එතන තිබෙනවා. අන්න ඒ වගේ මෙතන ඒ රූප සමූහයක් එතන තිබෙනවා. ඒ සමූහය තමයි කලාපය. ඒ කලාපයට අන්තිම අඩු රූප කලාපයට ඇතුළත්ව තිබෙනවා රූප 8ක්. ඒටයි කියන්නේ සුද්ධාෂ්ටකය. එහෙම නැත්නම් අවිනිභෝග රූප කලාපය. සුද්ධාෂ්ටකය කියලා කියනවා. සුද්ධ අෂ්ටකය. ඒ කියේ වෙන රූප හා මිශ්‍ර නුණු වෙන රූප නැති පඨවි ආදී ධාතු 4 හා ඒ සමග උපදනා වූ වන්න, ගන්ධ, රස, ඕජා කියන මේ හතරෙන් යුක්ත ඒ 8 සුද්ධාෂ්ටක. දැන් ඒ සුද්ධාෂ්ටකයේ කියා වෙන් කළ හැකි රූප හැම කලාපයකම තියෙනවා. ඒ කලාපය වැඩි වන්නේ
යම්කිසි කලාපයක් වැඩි වන්නේ මේ සුද්ධාෂ්ටකය හා ඇතිවන තවත් රූප නිසා. එහෙම රූප තමයි චක්කු. මේ චක්කු කියන මේ ප්‍රසාදය, චක්සු ප්‍රසාදය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අටත් ජීවිතේන්ද්‍රියක් කියන ඒ නවයේ සමගයි ඇතිවන. එතකොට ඒ චක්සු කියන චක්කු ප්‍රසාදයෙන් යුක්ත වූ රූප කලාපය රූප 10කින් යුක්ත වූ මිටියක්. රූප මිටියක්. රූප 10කින් යුක්තයි. ඒ රූප 10 වුණුන්ගෙන් වෙන් කළ නොවන පරිදි එකට බැඳිලා ඇතිවන රූප. දැන් එයින් වෙන් කළ නොවන සේම දක්වන්නේ අවිනිභෝග රූප කලාප. ඒ අනිත් ඒවාට කියන්නේ විනිභෝගී කියලා. අවිනිභෝග රූප කලාපය වෙන් කරන්නට බෑ. නෑ. දැන් ඒ කියන්නේ දැන් මෙතන ඒකට බැඳිලා නේ තියෙන්නේ. ඒ කලාපය වුණාම කලාපය වෙන්නේ. කලාපය වුණාම ඒ කලාපය අනිත් කලාපයන්ගෙන් වෙන්නේ. දැන් චක්කු දශක කලාපය ගත්තොත් ඒ චක්කු දශක කලාපයේ සමග තිබෙන තවත් දශක කලාපයක් චක්කු දශකව ඒ කලාපය අනිත් කලාපයේ සමග මිශ්‍ර නැහැ. දැන් එහෙමනේ චක්කු දශක අපි ඉගෙන ගත්තා නේ ඒවා උපදින හැටි කිව්වනේ අපි ඊට කලින් කතාවලදී. ඒ කීවේ අර චිත්ත වීති පිළිබඳව කතා කරන විට දැන් යම් අවස්ථාවක චක්කු දශකයේ උපදින්නට පටන් ගත්තේද එතෙන් පටන් ඒ චක්කු දශක නොනවතීම උපදිනවා. එතකොට කලින් උපන් කලාපයත් සමග ඊට පසුව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඊට පසුව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඒ දෙවෙනිව උපදින කලාපයත් සමග තුන්වෙනිව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඒ විදිහට ඒ රූප කලාප වුණුන්ගෙන් වෙන්ව පවතින. අනේ කලාප වෙන් කිරීම කරන්නේ පරිච්ඡේදාකාශය. රූප පරිච්ඡේදාකාශය. දැන් ඒ කර්මය චිත්තේ ඍතු ආහාරය කියන පත්‍ය සතරින්ම රූප උපදවනවා. ඒ රූප උපදවන ප්‍රධානම එක තමයි මේ කර්ම. නමුත් ඒ කර්මයෙන් උපදවන රූප ඒසා විශාල දෙයක් හැටියට දේවල් හැටියට දක්වන්නට බෑ. දැන් අපි සලකතොත් අප ජීවත්ව සිටින තුරු මේ ශරීරයෙන් ආයු උෂ්ම විඥාන කියන තුන කිවේ ආයුෂය කියන ජීවිතේන්ද්‍රිය රූපයත් කර්මයෙන් හටගත්ත තේජෝ ධාතුවක් මේ භවාංග වශයෙන් පැවතගෙන යන සිතක් මේ ශරීරයෙන් නිලිහුනොත් මේ ශරීරයෙන් ඉවත් වුණොත් ඒවා නැති වෙත එවිටනේ කියන්නේ මරුණයි කියලා. ඒ මృత ශරීරෙහි අපට පේනවා අපි දන්නවා අපි ඇසයි කියන මේ අක්ෂි ගෝලය තිබෙනවා. ඇසයි කියන මේ ගෝලය තිබෙනවා. එහෙ මృత ශරීරෙහි චක්සු ප්‍රසාදේ නැහැ. ඒ මොකද චක්සු ප්‍රසාදයයි කියන්නේ කර්මයෙන් හටගන්නා රූපයක්. ඒ කර්මයෙන් හටගන්නා රූපය ප්‍රතිසම්මේ ඒ චුතියෙන් ආපසු ගණන විට ලැබෙන 17 වනි සිතේ උපාදක්ෂණෙහිදී ඉපද ඊට පස්සේ ඉපදීම නවතිනවා. ඒ උපන් අන්තිම වරට උපන් ඒ චක්සු ප්‍රසාද රූපය චුතිසිත හා සමකාලිකව නිරුද්ධ වෙනවා. චුතිසිතේ භංගයත් සමගම නිරුද්ධ වෙනවා. ඒ වගේමයි සෑම කර්මජ රූපයක්ම අපේ ශරීරෙහි තිබෙනවා. ඒ නිසා මృత ශරීරෙහි කර්මජ රූප එකක්වත් නැහැ. මృత ශරීරෙහි ස්වල්ප වේලාවක් පවතින්නට පුළුවන් චිත්තජ රූප. ඒ මොකද ඒ රහතන් වහන්සේ හැර අනිත් සත්වයන්ගේ චුතිසිතින්ද රූප උපදවන බවයි ආචාර්යවරු පිළිගන්නේ. එහෙමනම් චුතිසිතේ උපාදක්ෂණෙහිදී සිතේ උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදින්නේ.
ඒ චුතිසිතේ උපාදක්ෂණෙහිදී හට ගන්නා චිත්තජ රූප චුතිසිතේ සිට ඉදිරියට ගන්න විට ලැබෙන 17 භාත් වෙනි චිත්තක්ෂණෙහිදී චිත්තක්ෂණයේ භංගයේදී ඒ කියන්නේ මෙතන චිත්තසිත උපදිනව නෙවෙයි ඒ කාලය ගත්තොත් ඒ කාලයේදී කාලය තුල පැවත නිරුද්ධ වෙනවා අන්තිමට උපදනා වූ චිත්තජ රූප ඒ නිසා ස්වල්ප වේලාවක් චුතියට අනතුරුව ස්වල්ප වේලාවක් ඒක මොන විදියෙන්ද ගන්නේ නේ චිත්තක්ෂණ 17යි කියන එක කොයිතරම් වේගවත් ඒ නිසා ඒක දක්වන්නට අමාරුයි ඒ නිසා චිත්තජ රූපත් ඒ ශරීරෙහි අපිට කියත හැකි ඕනනම් චිත්තක්ෂණ 17කින් පස්සේ නෑ එහෙම කියනවා ඊළඟට ආහාරජ රූපන් අන්තිම මොහොතේදී ඒ කියන්නේ කර්මජ ඕජාව තිබෙනවානේ ඒ කර්මජ ඕජාව තිබෙන වේලාවවලදී ඇතුළු කළ ආහාරයෙන් රූප උපදවනවා ඒ නිසා ඒ ආහාරයෙන් උපදවපු රූපත් ස්වල්ප වේලාවක් තියෙන්නට පුළුවන් ඊට පස්සේ ඒවත් නැහැ ඊළඟට ඉතිරි වන්නේ මොකක්ද දැන් ලොකු ශරීරයක් නම් ඉතිරි නේ ඒ කියන්නේ පෙට්ටියක අසුර වල ගෙනියන්නට වෙන්නේ ලොකු ශරීරයක් තියෙනවා ඒ ශරීරය මොන ශරීරයේද ඉතිරි වෙලා තියෙන්නේ ඒ උතුජ රූප කලීබරය එතන තිබෙන්නේ උතුජ රූප කලී දැන් ඒකෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් කරුණක් තිබෙනවා මොකක්ද ඒ මේ කේසාන්තෙහි පටන් පාදාන්තය දක්වා විහිදී තිබෙන අවටින් ආකාශයෙන් වෙන් වෙලා තිබෙන මේ අපේ ශරීරෙහි ඊටාම මේ ලොකුවට පෙනෙන රූප ගොඩ උතුජ රූපේ උතුජ රූප හරියට මේ ගස්වැල් වල තියෙන රූප වගේ ඔව් නෑ මේ හතරම මේ ශරීරයේ ඇසුරු කොට තියෙනවා. නමුත් ඒ ජීවත්ව ඉන්නේ ජීවිතයේ අත්හැරුණා. ජීවිතයේ හලාම චුතියෙන් පස්සේ ඉතිරි වන්නේ උතුජ රූප ගොඩ විතරයි. අල්ලුවත් අල්ලන්නේ නෑ. උතුජ රූප විතරයි ඥානය. ඒ නෑ කර්මජ රූප කියන දැන් පඨවි නේ පඨ අපි ගනිමු පඨවි දැන් මෙහෙම අත ගන්නකොට අල්ලනකොට ඒ ඇල්ලීම අපිට දැනෙනවනේ ඒ දැනෙන්නේ මොකද කර්මජ රූපයක ස්පර්ශ වීමක් නෙමෙයි තියෙන්නේ මොකද මොකද ඒ කර්මජ රූපය කාය ප්‍රසාදේ ඒ කාය ප්‍රසාදේ කුමක් ඇසුරු කොටද පවතින්නේ පඨවි ආදී ඒ කය ඇසුරු කොටනේ ඒ නිසානේ දැන් කාය ප්‍රසාදය ගැන කතා කරන විට අපි චක්කු ප්‍රසාද රූපාරම්මන කියලා දෙක ගන්නවානේ චක්සු ප්‍රසාදයේ කිව්වේ මේ අපි පෙනෙනවයි කියා ගන්නා ඇස රූපාරම්මණය මේ දෙක වුණොන් ගැටෙනවා ඒ ගැටීම කොයි විදිහටද දක්වලා තිබෙන්නේ ඒක උපමා වශයෙන් පෙන්නන්නේ පුළුන් කැල්ලක් නැත්නම් පුළුන් ටිකක් තවත් පුළුන් ටිකක හැපෙනවා වගේ ඒක ඝන බහල හැපීමක් නෑනේ ඒ වගේ ඝට්ටනයක් මේ ප්‍රසාදයයි රූපාරම්මණයයි කියන මේ දෙක වුණුන් මිශ්‍ර යොමු වීම නිසා ඇතිවන ඝට්ටනය. එහෙමයි දක්වන්නේ. ඒ නිසා ඒ රූපාරම්මණෙහි එල්බගෙන එය දැනගැනීමෙන් උපදනා වූ චක්සු ප්‍රසාදයේ ඇසුරු කොට උපදනා වූ චක්කු විඥාන හැම විටම උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. කොයිතරම් ඉෂ්ඨාරම්මණයක් වුණත් ඒ අරමුණ. ඒ වගේම කොයිතරම් අනිෂ්ඨාරම්මණයක් වුණත් ඒ අරමුණ. ඒ චක්කු ප්‍රසාදය රූපාරම්මණය කියන මේ දෙක එකට ගැටීම නිසා ඇතිවන්නා වූ ඒ ඝට්ටනය ඊටාම සූක්ෂම සියුම් ගැටීමක් නිසා ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා වූ සිතේ ඒ ආරම්මන රසයේ විඳින්මින් ඇතිවන්නා වූ වේදනාව හැම විටම උපේක්ෂාව. ඒ වගේමයි දක්වන්නේ සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ හතර සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන කියන ඉතිරි තුන පිළිබඳව.
චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, જીවහා විඥාන කියන මේ හතර පිළිබඳවම දක්වන්නේ ඒකයි. මක් නිසාද? ඒ ගැට්ඨණය උපාදා රූපයක් තවත් උපාදා රූපයක් සමග ගැටීමක්. චක්සු ප්‍රසාදයේද උපාදා රූපයක්. උපාදා රූපේ කීවේ මහා භූත නිසා හටගන්නා රූපයක්. රූපාරම්මණයද පඨවි ආදී ධාතු නිසා හටගන්නා රූපයක්. වර්ණ රූපය. ඒ උපාදා රූපයක් සමගයි ගැටෙන්නේ. ඒ නිසා ඒ ගැටීම හේතු කොටගෙන ඇතිවන්නා වූ දැනීම අසුරු කොට ඇතිවන වේදනාව විඳීම උපේක්ෂා වේදනාව. එහෙම නෙවෙයි කාය විඥානය. කාය විඥානය උපාදා රූපයක තමයි ගැටෙන්නේ. කාය ප්‍රසාදේ කිය උපාදා රූපය. මහා භූත නිසා ඇතිවන රූපයක්. නමුත් එහි ගැටෙන්නේ උපාදා රූපයක් නෙවෙයි. එහි ගැටෙන්නේ මහා භූතමයි. පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතු තුන අතුරෙන් යම්කිසි එකක් ඒ අවස්ථාවවලදී පොට්ටබ්බාරම්මණය වශයෙන් කාය ප්‍රසාදෙහි ගැටෙන්නේ. ඒ කාය ප්‍රසාදෙහි ගැටෙන ඒ පොට්ටබ්බාරම්මණය ඒ කාය ප්‍රසාදය ඉක්මවා මහා භූත කයෙහිද ගැටෙනවා. මහා භූත කය තියෙනවනේ මේ මුළු කය මහා භූත කයෙහිද ගැටෙනවා. අන්නේ එතකොට ගැටෙන්නේද මහා භූතයක්. කාය ප්‍රසාද. ඒ මහා භූතයක් ප්‍රසාද කයෙහි ගැටි ඒ මහා භූත කයෙහිද ඒක හැපෙනවා. ඒ නැතුව පැවැත්මක් නැහැ. ඒ නිසා හැම විටම කාය විඥානය ඇතිවන විට ඒ කාය විඥානය එක්කෝ දුක්ඛ සහගත කාය විඥානයක්, එහෙම නැත්නම් සුඛ සහගත කාය විඥානයක්. දැන් අපට ඕන කලේ දැනගන්නට මේ කර්මජ රූප ගැන. කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප වශයෙන් තිබෙන්නේ 9යි. චක්ඛු, සෝත, ධාන, જીවහා, කාය, ඒ ප්‍රසාද පහන. ඉති භාව, කුම්භාව, ඒ භාව රූප දෙක. ජීවිතේන්ද්‍රිය රූපය, අනික හදය රූපය. හදය රූපේ කිව්වේ සිත හට ගන්නා, ඒ කියන්නේ ඊටා වැඩි සංඛ්‍යාවක් සිත් හට ගන්නා අපට නම් භවාංග සම්තතිය පවතින ඒ වස්තු රූපයටයි හදේ වස්තු කියලා කියන්නේ. අනේ හදේ රූපය එක්ක කර්මජ රූප තිබෙනවා, ඒකාන්ත කර්මජ රූප 9. ඉතින් මේ ඒකාන්ත කර්මජ රූප 9 පවතින්නට බෑ තනිව. බෑ. එතකොට මේ කර්මයෙන් උපදවන රූපය අපි ගනිමු. කර්මයෙන් උපදවනවා මුලින්ම හටගන්නේ කාය ප්‍රසාදේ, කාය දසකේ. මව කුසක පිළිසිඳ ගන්නා කෙනෙක් කාය දසක. එතන දසකයක් කිව්වේ ඇයි? එතන ඒකාන්ත කර්මජ රූපේ කිව්වේ කාය ප්‍රසාදය. නේ? අනිත් කර්මජ රූපය මොකද්ද? එතන තව තියෙනවා කර්මජ රූප. ඒකාන්ත කර්මජ රූපයක් තවත් තිබෙනවා. ඒක මොකද්ද? ජීවිතේන්ද්‍රිය රූපය. ඒ දෙක හැර අනිත් 8 දැන් මෙතෙන්දී නම් කර්මජ රූප තමයි. මොනවද ඒ 8? පඨවි ආදී ඒ සුද්ධාෂ්ටකේනේ. ඒ 8 වෙන ඒවා නිසා ඇති වෙනවා. ඒ නිසා ඒවා ඒ 8ට කියන්නේ නෑ ඒකාන්ත කර්මජ රූපේ. තේරුණානේ? ඒකට ඒකාන්ත කර්මජ රූප වශයෙන් ගන්නෙ චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, ඉති භාව, කුම්භාව, ජීවිත, හදේ කියන මේ 9. ඊළඟට දැන් චිත්තජ රූප ගැන කතා කරමු. චිත්තජ රූප කීවේ සිතින් උපදවන රූපනේ. චිත්තජ රූප. ඒකෝ ඒවා උපදවන සිත් කීවේ කීයක් කියලාද? 75ක්. ඒ සිත් වලින් උපදවන රූප අතර ඒකාන්ත චිත්තජ රූපේ කියලා කොටසක් තිබෙනවා. මොනවද ඒ? ඒකාන්ත චිත්තජ රූපේ කියන්නේ විඤ්ඤාති දෙක. කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාති.
ඒ ඒකාන්ත චිත්තජ. ඒවා සිත තිබෙන කෙනෙකුන්ම උපදවනවා මිසක ඊට ලැබෙනවා මිසක සිත තිබෙන කෙනෙකුන්ටම මිසක වෙන කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒවා සිතින්ම උපදවන රූප. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒකාන්ත උතුජ රූප කියලා කොටසක් තිබේද? ඒකාන්ත උතුජ නෑ ඒකාන්ත උතුජ කියලා නෑ. අපි ඉදිරියට කතා කරමු ගැන. ඒ වගේම ඒකාන්ත ආහාරජ රූප කියලා. මොකද වෙන හේතු වලින් උපදවනවා. ඒ වයින් උපදවන රූප. මොකද දැන් ශබ්ද රූපය ප්‍රත්‍ය දෙකකින් උපදවන. ප්‍රත්‍ය දෙකකින් උපදවන. ඇතැම් ශබ්ද චිත්තජයි. බොහෝ ශබ්ද උතුජයි. චිත්තජ ශබ්ද උපදවත හැක්කේ සිතක් තිබෙන කෙනෙක්. ඒ ලැබෙන්නේ සිතින් උපදවන ශබ්ද. දැන් කතා කිරීමේදී ඒ චිත්තජ ශබ්දේ නැතිවන්නේ වචී විඤ්ඤාතියේ සමග උපදී. ඒ චිත්තජ ශබ්ද. දැන් වෙන ශබ්ද තිබෙන්නේ. ඒ ශබ්ද අපුඩි ගැසීම. ඒ වගේම අපි අනේනකොට ශරීරයේ සිදුවන ශබ්ද තිබෙනවනේ නේ. ඔය ඇට බිඳෙනවා වගේ ශබ්ද. නැත්නම් පොළව ස්පර්ශ වීමේ ශබ්ද. අප ඇඳගෙන සිටින ඒ අනුම් වල මේ ශබ්ද ආදී නොයෙක් ශබ්ද තිබෙනවානේ. ඒක ඔක්කොම උතුජ ශබ්ද කියලා කියනවා. උතුජ. ඒවා කර්මජත් නෙවෙයි, චිත්තජත් නෙවෙයි, ආහාරජත් නෙවෙයි. ඒවා උතුජ ශබ්ද. අන්න ඒ වගේ ශබ්ද උපදවන හේතු දෙකක් තිබෙනවා. සබ්දෝ චිත්තෝ තුජෝ කියලා අභිධර්මාර්ථ සංග්‍රහයේ කියනවා. සබ්දෝ ශබ්දය චිත්තෝ තුජෝ කියේ චිත්ත උතුජ. චිත්තජ උතුජ කියන මේ දෙවදෑරුම් ශබ්ද ටික. කර්මජ රූප පිළිබඳව දත යුතු කාරණය කුමක්ද? කර්මජ රූප උපදින්නට පටන් ගන්නේ යම් අවස්ථාවකද? චිත්තජ රූපයන්ගේ ඉදීම ඒ සිත් රූප උපදවන සිත් හට ගන්නා අවස්ථාවලදී ඒ සිතේ උත්පාදක්ෂණි පිතික්ෂණ භංගක්ෂණය කියන මේ අවස්ථා දෙක සිතේ දුර්වල අවස්ථා. ඒ නිසා සිත රූප උපදවන්නේ නැහැ ඒ අවස්ථා දෙකේ. චිත්තජ රූප උපදින්නේ සිතේ උත්පාදක්ෂණි. උතුජ රූප උපදින්නේ ඒ ඍතුවේ පිතික්ෂණෙහි. උතුජ රූප උපදවන්නේ ඒ තේජෝ ධාතුවේහි තිතික්ෂණෙහිදී. ඒක නිසා තමයි තිතිප්පත්තාමේව කියලා එමේ අභිධර්මාර්ථ සංග්‍රහය එන්නේ. තිතිප්පත්තාමේව. කණේ සමුත්ථාප්පේ. තේජෝ ධාතුව ඒ විදිහටයි උපදවන්නේ. ආහාරජ රූප ඉතිය ආහාර යෝජාව පැතිරෙන්නට පටන් ගන්නයන් පටන් ඒත් නොනවතීම උපදී. මේ කර්මජ රූපයි කියන විට අතීත කර්ම. අතීත කර්ම. මේ සිත හැමතිස්සෙම උපදිනවා. යම් සිත දැන් අපිට චක්කු විඥානයේ උපදින චිත්ත වීතියක් ඇති වෙනවානේ. ඒ චක්කු විඥානයේ උපදින චිත්ත වීතියෙහි පංචද්වාරා වජ්ජනේහිදී රූප උපදව. චක්කු විඥානය ඇති වෙනකොට චිත්තජ රූප ඉදීම නැහැ. ඊළඟ ක්ෂණයේදී සම්පදිච්ඡන සම්තිරණ ඒ උත්පාදක්ෂණයේදී චිත්තජ රූප උපදින. ඒ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒවා උපදින අවස්ථාවලදී පමණයි චිත්තජ රූප උපදින්නේ නැහැ. අනෙක් සිත් උපදින අවස්ථාවලදී චිත්තජ රූප උපදිනවා. මතක තිබිය යුතු කරුණ තමයි ඒ සිත්වල උත්පාදක්ෂණෙහිදීමයි රූප උපදවන්නේ. කර්මජ රූප ඉදීම නැතිලක් වුණා
ඔව් එතකොට ඒ රූපේ විතරක් නෑනේ. ඒ රූපය. එහෙම නැත්නම් දිගටම අටගත් යන පටන් නැවත. ඉතින් ඒවට ආයි කාලයක් තිබෙනවනේ. මේ රූප සියල්ලටම තිබෙන්න චිත්තක්ෂණ කීයද අවශ්‍ය? 1000. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන දෙකටයි එක චිත්තක්ෂණයක අවශ්‍යයි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. අනිත් අර රූප හතර තමයි ලක්ෂණ රූප. ඒවා මේ කලාප වලට එන්නේ නැහැ. කලාප කතාවේදී ඒවා මේ රූපයන්ගේ ආකාරය ඉසක ඒ කියන්නේ ඒ රූපයන් පිළිබඳව ඒවා 아무තු රූප නෙවෙයි. ඒ හට ගන්නා රූප පිළිබඳවම ඇතිවීමයි ඒවායේ පැවැත්මයි නැතිවීමයි පිළිබඳ වූ දෙයක්. චිත්තජ ඒක පිළි. රූප නැත්තම් බෑනේ. දැන් මේ බලන්න මෙතන කියනවා මනෝද්වාරා වජ්ජනය කාමාවචර ජවන් 29 අභිඥා දෙක යන මේ 32 ශරීරාංග චලනය වාචාංග චලනය කියන විඤ්ඤාති ද්වේද උපදවයි. දැන් ඉස්සෙල්ලා කීවේ සිත් 75ක් ගත්තා. ඒ 75 අතුරෙන් අර්පණා ජවන් 26. එතකොට ලෝකෝත්තර සිතුත් ඇතුළත් අර්පණා ජවන් 26 රූප ඉපදවීම පමණක් නොව ඒවට රූප උපදවනවා. ඒ අර්පණා සිත් වලින්ද රූප උපදවනවා. ඒ රූප ඉපදවීම පමණක් නොව වෙන සිතකින් ඉපද වූ වාඩි වීම සිටීම ආදී ඉරියව් දරා සිටීමද සිදු කරයි. දැන් අපට අපි යම් වේලාවක මෙතනට පැමුණා. නේ? ඒ පැමුණුනේද යාමේ සිත යාම් චේතනාවෙන් යුක්ත වූ සිත් ඇතිවේ ආවි. අපව මෙතන ඉඳෙව්වා. ඒ ඉඳෙව්වේද ඉඳීමේ චේතනාවෙන් යුක්තව ඇති වුණු මේ කාමාවචර සිතකින්නේ. සමහර විටක අකුසල් සිතකින් ඉඳ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් කුසල් සිතකින් ඉඳ ගන්නට පුළුවන්. දැන් අපි ආවේ හොඳ වැඩකට. ඒ නිසා ඒ යම් කිසි කුසල කර්මයකට සහභාගී වීමට, පින්කමකට සහභාගී වීමට පින් සිතකුත් උපදවාගෙන නම් මේ ආවේ. ඒ වගේම මේ කාර්යය ගැනම සිතමින් වාඩි වුණා නම් එතකොට අපිට කියන්නට වන්නේ ඉඳ ගැනීමේ චේතනාවෙන් යුක්ත වූ කුසල් සිතකින් තමාව මෙතන ඉඳෙව්වා. ඊළඟට දැන් කතා කරගෙන යන්නේ. ඉඳෙව්වනේ. ඊට පස්සේ ඉතින් කතා කරනවා මේ පිනතුන අහගෙන ඉන්නවා. මොනවද අපිට උපදින සිත්? අපිට උපදින්නේ මොනවද? අපට මේ අතරේ උපදිනවා පංචද්වාරා වජ්ජන සිත, සෝත විඥානය, සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ඒවත් උපදින. ඊළඟට මාව මේ පින්නතුන් දකින්නවා. ඒ අවස්ථාවවලදී පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන ආදී එහෙම සිතුත් උපදිනවා. ඒ වගේම මා කතා කරන දේ මේ පින්නතුන් අහනවා. ඒ අහන අවස්ථාවවලදී සෝත විඥාන සහිත චිත්ත වීති උපදිනවා. ඒ වගේ ජවන් ලැබෙනවානේ. ඊළඟට තව මේ කියන දේ මනෝද්වාරිකව ගන්නවා. අරගෙන ඒ මනෝද්වාරයෙන් මේ පිළිබඳව සිතමින් කරුණු සැලකමින් තමයි මේ අසාගෙන ඉන්නේ. ඒ මනෝද්වාරා වජ්ජන සිතින් පටන්ගත් මනෝද්වාරික චිත්ත වීතිද උපදිනවා. ඉතින් මේ අවස්ථාවේදී අපට මේ සම්බන්ධව සිටින මේක මේ දුරයක යෙදී සිටින්නේ. දුරයි කියන්නේ යම් කිසි කටයුත්තක යෙදিলা සිටින්නේ. දැන් මේ කටයුත්ත පුණ්‍ය කටයුත්ත. පින්කම්. ඉතින් එහි යෙදී සිටින මේ අවස්ථාවේදී අපට උපදනා වූ ජවන්සිත කුසල ජවන්. ඉතින් ඒ කුසල ජවන් අපි ඒ ජවන වීති පමණක් ගත්තොත් අචක්කු විඥාන ආදී ඒවා පිළිබඳව කතා නොකොට මනෝද්වාරා වජ්ජනින් පටන් ගන්නා ජවන්සිත ගතොත් ඒ මනෝද්වාරා වජ්ජන ඊළඟට කුසල ජවන් සෝවනස්ස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ඔය ආදි වශයෙන් ලැබෙන ඒ ජවන් යන භවාංගයට සිත වැටෙනවා නැවතෝ ඒ විදිහට මේ උපදින්නේ මේ ඉරියව්වද දරාගෙන සිටිනවා. ඒ නිසා තමයි මෙතන කියන්නේ මනෝද්වාරා වජ්ජනය
කාමාවචර ජවන් 29යි. 29යි. අභිඥා සිත් 2 කියන මේ සිත් 32 ශරීරාංග චලනය වාචාංග චලනයයි කියන ලද විඤ්ඤාතියද උපදවයි. කොයි එකට වැඩියද? මේ අර අන්‍ය සිතකින් ඉපද වූ ඉරියව්ව දැරීම කරන අතර අතිරේකව තවත් වැඩි දෙයක් ඇටියට කරනවා මේක. මොනවද? විඤ්ඤාති උපදවන්නේ. විඤ්ඤාති කියන්නේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. ඒ වාද උපදව. ඒ 32 ඊළඟට කියනවා කාමාවචර ජවන් වල සොම්නස් ජවන් 13ක් තිබෙනවානේ. කාම ජවන් වල සොම්නස් ජවන් 13ක් තියෙනවා. මොනවද ඒ සොම්නස් ජවන් 13 කියන විට මේකයි අභිධර්මයේදී එක වරට Tamanට පෙනෙන්නට ඕන සොම්නස් ජවන් 13යි කියා. කාම ජවනයන් කාම ජවනයන් අතර සොම්නස් ජවන් 13ක් තිබෙනවා. ඒ මොනවද කියලා එක වරට පෙනෙන්නට ඕන. අකුසල්හි 4යි, කුසල්හි 4යි, ක්‍රියාසිටවල 4යි, අනිත් එක 3යි. සෝමනස්ස සහගත හසිතුප්පාද. ඒවා සොම්නස් ජවන්. ඒ කාම ජවනයන් අතුරෙන් සොම්නස් ජවන් 13 සිනාසීමද උපදවයි. සිනාසීමද උපදවයි. ඒ කියන්නේ සිනාහස් වෙනවා. දැන් අප කවුරුන් හෝ තවත් කා සමග හෝ සමහර විටක තනිවම හෝ සිනාසෙනවා. ඒ සිනාසෙන්නේ මේ කියන ලද සිත් අතුරෙන් යම් කිසි සිතක. ඒ කීවේ අර ක්‍රියාසිත 5 ඇර අපිට බෑනේ ඒවයි. අපිට මේ ක්‍රියාසිත 5න් සිනහා වෙන්නට බෑ. අපිට මේ ක්‍රියාසිත උපදින්නේ නෑනේ. රහත් වුණු බැවින් අනිත් එතකොට ලෝභ මූල සොම්නස් සහගත 4ක් තිබෙනවා. සෝමනස් සහගත කුසල ජවන් 4ක්. කුසල ජවන් 4ක්. ඉතින් මේ 8 අතුරෙන් ඒ අවස්ථාවවලදී අප සිනහසෙන්නේ කුමන සිතකින්දයි කියලා අපිට පුළුවන් නම් බලන්න. එතකොට මොකක්ද අපිට ඇතිවන්නේ? අපට කියත හැකි සරාගං වාචිත්තං සරාගං චිත්තං තිපජානාති. එහෙම නැත්නම් වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තං තිපජානාති. වේෂෙන් hina වෙන්නේ නැහැ. හිතේ තිබුණාට සිනහව ද්වේෂයෙන් කරන දෙයක් හැටියට දක්වන්නේ නැහැ. ඊළඟට තව තිබෙනවා කියන්නේ. දැන් ධම්නස් ජවන් අනේ ධම්නස් ජවන් ද්වේෂයේ ධම්නස් ජවන් දෙකෙන් උපදවන දෙයක් තමයි හැඬීම. ලෝභ සිතෙන් හඬන්න බෑ. කුසල් සිතකින් හඬන්නට බෑ. ඒ ඇඬීම උපදවන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන ඒ සිත් දෙකෙන්. ඒ නිසා අඬන අය ඒ ගැන හිතන්න. නෑ ඒ ප්‍රීතියෙන් අඬනවා නෙමෙයි. සමහර විට කල්ලි වැగిරෙන්නට පුළුවන් අර ප්‍රීතිය නිසා ඇතිවන තත්ත්වයේ හේතු කොට. ඒ අඬන්නට. ඒ ඇඬීම ඇති වෙතොත් ඒ ප්‍රීතිය නෙවෙයි. කනගාටු. සමහරුන්ට එහෙම කනගාටු ඇති වෙනවා එහෙම අවස්ථාවලදී. පොඩි දරුවා පොඩි දරුවාට ද්වේෂය. ඇඬීම ද්වේෂයෙන් සිදුවන්නේ. දැන් සමහරෙක් හිතන්නට පුළුවන් කෙනෙකුගේ සිතෙහි ඇති වුණු කරුණාවෙන් කෙනෙකු අඬනවායි කියලා. කරුණාව අඬන්නේ. කරුණාවෙන් කරන්නේ කාගේවත් තිබෙන දුක සංසිඳවන එක. දුක සංසිඳ දුකෙන් නිදහස් කිරීමටයි කරුණාව ඇතිවන්නේ. දුක සංසිඳවන්න. කරුණාවෙන් කෙනෙකු අඬන්නේ. ඒ වගේම කුසල් සිතකින් කෙනෙක් අඬන්නේ. දැන් සමහර විටක Tamanගේ හිතවතෙකුගේ වියෝගේ Taman අඬනවා. එනිකක් තමයි සමහර මරණයෙන් සිදුවන වියෝගේ නෙවෙයි. සමහර විටක ඉන්න තැනින් ටික කලකට අයින් වෙලා ඉන්න පිටරටකට යනවා. එහෙම අවස්ථාවලදී අඬන අය ඉන්නවානේ.
ඒ ඇඬෙන්නේ අර ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. ඒ දුක්ඛය Tamanට නොමනා කරුණක්, Tamanගේ සිත අදන මනාප දෙයක් නෙවෙයි, සිතට ප්‍රිය දෙයක් නෙවෙයි. ඒ නිසා ධම්නස උපදින්නේ. ඒකට නොකමැත්ත ඇතිවන්නේ. ඒ නොකමැත්ත කියා උපදින්නේ කුමක්ද? ද්වේෂය. පටිඝය. ධම්නස් දවන් දෙක හැඬීමද උපදවයි කියන්නේ ඒ නිසා. වාඩි වීම, නැගිටීම, වකුටු වීම අපි කියමු. අපි වාඩි වෙනවා. හොඳයි මේ වාඩි. නැගිටිනවා, නැගිටීම. ඊළඟට වකුටු වීම, සමහර විට වකුටු වෙන අවස්ථා තියෙනවා. වකුටු වීම, දිගහැරීම, අත්පා දිගහැරීම, යාම ඊම. යා දැක්වෙන ඔය බිනීම, බිනීම කියන්නේ කතා කිරීම. සිනාසීම, ඇඬීම. මේවා අපි එක එක ක්‍රියා හැටියට දක්වනවානේ. මොනවද ඒ ක්‍රියා කියන්නේ? යම් සිතක් නිසා හට ගන්නා වූ රූප. සිතක් නිසා උපදනා වූ රූප. සිතකින් උපදවන රූප. අපි යන්නේ එක කුමක් වගේදයි කියතොත් මේ යනකොට මොකද්ද වෙන්නේ? එක පායක් මේ දැන් තියෙනවානේ මේ බෙදලා උද්ධරණ මේ වීතිහරණ අතිහරණ වස්සජ්ජන සම්නික්ඛේපන සම්නිරුම්භන කියලා එහෙම තියෙනවානේ. දන්නවනේ පයක් ඔසවනවා ඉදිරියට යවනවා. ඒ ඉදිරියට යවෙන්නේ පිහිටි පයෙහි ඇපෙන්නේ නැති වෙන්නට, කණු කටු ආදී වදින්නේ නැති වෙන්නට බොහොම පැත්තකින් ඉදිරියට යවනවා. ඒකනේ වීතිහරණ කියලා කියන්නේ. ඊළඟට ඔස්සජ්ජන කියන්නේ පහළට පහත් කරන එක. සම්නික්ඛේපන කියන්නේ පොළොවේ තබන. සම්නිරුම්භන කියන්නේ පොළොවේ තද කරන. දේව මොනවාද? ඒ කොම රූප. අර චිත්‍රපටිය. දැන් බලන්න මේ රූප ඒක අපට මම නිදර්ශනයකින් පෙන්වනවා නම් සිහින් වැලි පිර වූ කොටයක්, සිහින් වියලි වැලි පිර වූ කොටයක් යම්කිසි තැනක ඉල්ලලා ඒ මැදින් සිදුරක් කළොත් මේ වැලි තිබෙන්නේ කොට්ටෙහි රඳලා තිබෙන්නේ, කොට්ට උරෙහි රඳලා තිබෙන්නේ පහතට බර වෙලා. අර කොට්ට උරේ නිසයි වැగిරෙන්නේ නැත්තේ. බර වෙමින් තිබෙන්නේ. ඒ බර වෙමින් තිබෙන සිහින් වැලි වියලි. තෙතමනේ තියෙනවා නම් එකට බැඳිලා සිටින්නට පුළුවන්. වියලි. ඒ නිසා එකිනෙකත් උණුන්ගේ වෙන් වෙලාමයි තිබෙන්නේ. අර ආපෝ ධාතුවෙන් සිදුවන බන්ධනය නැහැ. කවුරු හරි එතන සිදුරක් කළොත් මේ ඉල්ලලා තිබෙන කොට්ට උරෙහි මොකද වන්නේ? ඒ සිදුරෙන් වැලි ධාරාව වැగిරෙනවා. නොකඩවා වැලි තිබෙන තුරු වැగిරෙන්නට පටන් ගන්නවා. මේක දුර සිට බලන කෙනෙකුට වැලි හැටියට නෙවෙයි මේක පෙනෙන්නේ. නොකඩවා ඇදහැලෙන වැලි ධාරාව හරියට අර ගිනි පෙනෙල්ල අතට අරගෙන වේගයෙන් කරකවනකොට ගිනි වලල්ලක් පෙනෙන්න වගේ මේ කොට්ට උරෙහි සිට පොළව දක්වා හිටුවා තිබෙන කෝටුවක් හැටියට දිස්වන්නට පුළුවන්, පෙනෙන්නට පුළුවන්. කෙනෙක් ඒක ටිකක් තල්ලු කරලා හැරියොත් අර වැగిරෙන වැලි ධාරාව අර විදිහටමයි වැగిරෙන්නේ. නමුත් බලා ඉන්න එක්කෙනාට පෙනෙන්නේ මේක මේ කෝටුව එහාට යනවා මෙහාට යනවා. හරියට අර මේ ඔර්ලෝසුවේ බට්ට යනවා. එහාට යනවා මෙහාට යනවා. ඇත්තටම මේ වැලි එහාට යනවා මෙහාට යනවාද නැහැ. වෙන්නේ වැලි වැగిරෙන්නේ. ඒ සිදුර යම් තැනකද තිබෙන්නේ ඒ තැන වැగిරෙනවා වැලි. ඒ බලා ඉන්න කෙනෙකුට පෙනෙන්නේ වැලි යනවා වගේ. නැත්නම් ඒ කෝටුව එහාට මෙහාට යනවා වගේ. ඒ වගේ සිද්ධියක් තමයි අපි මේ ගමන් කරන විට වන්නේ. ඒ ගමන් කරන විට නොකඩවා එකිනෙකට මේ පසුව ඇති වෙන බිඳෙන රූප උපදින්නේ. ඒ රූප උපදිනවා බිඳෙනවා උපදිනවා බිඳෙනවා. ඒ රූප අපට පේන්නේ මේ
කකුලක් ඉස්සරහට යනවා තබනවා. ඉතින් ඒක හරියටම දකින්නට පුළුවන් වෙන්නේ මේ තරම් සියුම් වශයෙන් නුණා හරියට දැකිය හැක්කේ විදර්ශනා නුවණ. විදර්ශනා නුවණ යමෙක් උපදවා ගත්තොත් මේ සිත නිසා සිදුවන රූප ක්‍රියා බව දකින්න. එහෙම දැකීම සඳහා තමයි සතිපට්ඨාන විදි කියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති, තිතෝ වා තිතෝමීති පජානාති, නිසින්නෝ වා නිසින්නෝමීති පජානාති, සයානෝ වා සයානෝමීති පජානාති. ආදි වශයෙන් ඒ කියන්නේ ඔය ඔක දකින්න. පජානාති කියන වචනේ යෙදුවේ ඒ නිසා. පජානාති කියන්නේ නුවණින් දැනගනි, ප්‍රඥාවෙන් දැනගනි. ඒක පේනවා. මේ සිත නැතුව ඒක කරෙන්නේ නැහැ. සිත උපදිනවා. ඒ සිත උපදිනකොට ඒ සිත උපදින්නේ චේතනාවකින් යුතුවනේ. චේතනාව කුමක් සඳහාද යන්නේ? ඒ යාම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ රූප ඒ සිතින් උපදවන. එතකොට මොනවද තියෙන්නේ? කවුද යන්නේ? අපි කියන්නේ මම යනවායි කියලා. නමුත් යාම වශයෙන් තිබෙන්නේ නාම රූප දෙක. නාමයේ කියන චිත්තචෛතසිකත් ඒ නිසා ඇතිවන්නා වූ රූප. නාම රූප. තව ඒක වැඩි ලෙස බෙදුවොත් ඊට වඩා සියුම් ලෙස බෙදුවොත් කොහොමද? මොකද්ද කියන්නේ? මම යනවායි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පසකගේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වශයෙන් සිදුවන්න. ඉතින් ඒ අභිධර්මයේ දැන් බොහොම නරකලු මිනිස්සු. බුදුහාමුදුරුවෝ අදාළ නැහැ. පස්සේ තුන්වෙනි සංගායනාවේදී කවුරු ඇතුළු කළාද? තුන්වෙනි සංගායනාවේදී ඇතුළු කළා. හරි පුදුව බොහොම දක්ෂ හරි පුදුව දක්ෂ වෙන්න ඕනේ නේ. ඒ සූත්‍රවත් කියවලා නැහැ. සූත්‍ර දේශනාවක් කියවලා නැහැ. ඒකයි ඒකේ තේරෙන්නේ. ඉතින් එතකොට සිත් පිළිබඳව ඒ ඍතුව කීවේ සීත ධාතු ගින්න හා උෂ්ණ ධාතු ගින්නයයි කියනු ලබන තේජෝ ධාතු. දැන් තේජෝ ධාතුව සීත උෂ්ණ කියලා දෙකකට බෙදනවානේ. සීත උෂ්ණ. ඒ සීතය නිසා ඇතිවන රූප තිබෙනවා. උෂ්ණය නිසා උපදින රූප තිබෙනවා. මේ දෙකම තේජෝ ධාතුන් උපදවනවා. දැන් මේ බාහිර ඒ ගස් වැල් ආදී කිසිවක් වෙන කිසිදු හේතුවකින් නෙවෙයි ඇතිවන්නේ. එකම හේතුව කුමක්ද? එකම කාරණය තේජෝ ධාතුව. තේජෝ ධාතුව උපදවනවා. තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුවෙන්ම උපදවලා සමහර විටක ඒ තේජෝ ධාතුවෙන් කරන පීඩනය ධර්ම වූ කල්හි ඒකෙන්ම විනාශත් කරනවා. දැන් ශරීරයේ වැඩෙන කාලෙහිදී තේජෝ ධාතුවෙන්ද ලැබෙනවා උපකාර. ඒ නිසා ඇඟපත වැඩිලා පුෂ්ටිමත් වෙලා ඇති වෙනවා. ඊළඟට මේ තේජෝ ධාතුවෙන් කරන පීඩනය පස්සේ වැඩි වෙනවා. එහෙම වුණාම මොනතරම් ආහාර දැම්මා ඇතුළට පෝෂණය කලින් මෙන් ලැබෙන්නේ නැහැ. මේ කරන පීඩණයෙන් පෙළලා අන්තිමට විනාශ කරලා දානවා. හරියට මේ ආප්ත පිටි ටිකක් යාරු කරගෙන ආප්තයක් හදා ගන්නට තාච්චියට දාලා ටික වේලාවක් ඉගෙන්නට ඇරලා ඔක ගලව ගන්න. හොඳට හැදුණු ආප්පයක්. ඔක තියෙන්නටම හැරියට දිගටම මොකද වන්නේ? අඟුරු වෙලා යනවා. අන්න ඒ වගේ අවස්ථාවක් එනවා මේ ශරීරයේ පිළිබඳව. තේජෝ ධාතුවෙන් කරන පීඩන බලවත්ය. එතකොට ඒ දිරණ පක්ෂයට යන්නේ. අද අපිට විතර එපමණයි කියන්න වෙන්නේ. අනිත් අවශ්‍ය තැන සිට. සබ්බේ සංඛාරා අනිච්චා පඤ්ඤාය පස්සද්ධිය අපරිදේ සමපෝ සිද්ධා සබ්බේ සංඛාරා අනිච්චා පඤ්ඤාය පස්සද්ධිය අපරිදේ සමපෝ සිද්ධා සබ්බේ ධම්මානාත්තා පඤ්ඤාය පස්සද්ධිය අපරිදේ සමපෝ සිද්ධා උපක්ඛත්තා ජනිත්තා සෝකක්ඛත්තා ජනිස්සෝකා වේති පාපී ආශාරා ධම්මතා වේදනා
तथा